ආයුබෝවන් 13 ශ්‍රේණිය ඉංජිනේරු තාක්ෂණවේදී විෂය යටතේ 4 වන නිපුණතාවයට අයත් විෂය කරුණු පිළිබඳවයි මෙහිදී විමර්ශනයට භාජනය කරන්නේ. ඒ අනුව 4.3 සහ 4.4 නිපුණතා මට්ටම් වලට අයත් විෂය කරුණු පිළිබඳව ප්‍රධාන වශයෙන් සාකච්ඡා කරනවා. මීට ඉහතදී 4.1 සහ 4.2 නිපුණතා මට්ටම් වලට අයත් විෂය කරුණු පිළිබඳව සාකච්ඡා කළ බව ඔබට මතක ඇති. මෙම පාඩම තුලින් ද්‍රාව සහ වායව ජව සම්ප්‍රේෂණ ක්‍රම පිළිබඳව ඔබට හඳුනා ගැනීමේ අවස්ථාවක් ලැබෙනවා. එසේම ද්‍රාව සහ වායව ජව සම්ප්‍රේෂණ පද්ධතිවල භාවිත වන පාලන උපාංග පිළිබඳව හඳුනා ගැනීමටත් ආරක්ෂක උපාංග පිළිබඳව හඳුනා ගැනීමටත් මෙහිදී අවස්ථාව හිමි වෙනවා. එමෙන්ම ඔබ භාවිත කරන යන්ත්‍ර උපකරණ හා විවිධ අවයවයන්හි නිරාපද සාධකයේ පවතින වටිනාකම පිළිබඳවත් ඔබට හඳුනා ගැනීමට අවස්ථාව ලැබෙනවා. පාඩම අවසානයේදී ද්‍රාව සහ වායව ජව සම්ප්‍රේෂණ පද්ධති වල යෙදීම් ලැයිස්තුගත කිරීමටත් මෙම තරල ජව සම්ප්‍රේෂණ ක්‍රම අතර වාසි අවාසි සංසන්දනය කිරීමටත් ඒ වගේම ප්‍රධාන උපාංග ලැයිස්තුගත කිරීමටත් ඒවා වෙන වශයෙන් හඳුනා ගැනීමටත් ක්‍රියාකාරක භාවිත කිරීමේදී නිවැරදි කපාටය තෝරා ගැනීමටත් අවශ්‍යතාව අනුව කපාටය තෝරා ගැනීමටත් ආරක්ෂිතව මෙම කාර්යයන් සිදු කිරීමටත් එමෙන්ම නිරාපද සාධකය පිළිබඳ අවධානයෙන් යුක්තව උපකරණ සහ උපාංග භාවිතයටත් ඇති හැකියාව ලැබෙනවා. අපි ප්‍රථමයෙන් ඔබ මේ වන විට හඳුනාගෙන ඇති යාන්ත්‍රික ජව සම්ප්‍රේෂණ ක්‍රම පිළිබඳව විමසා බලමු. පටි එළවුම්, දැතිරෝධ එළවුම්, දම්වැල් එළවුම් ආදී විවිධ එළවුම් ක්‍රම පිළිබඳව ඔබ මේ වන විට හොඳින් අවබෝධ කරගෙන ඇති. මෙවැනි එළවුම් ක්‍රම සෑම අවස්ථාවකදීම භාවිතයට ගැනීමට නොහැකි වනවා. ඇතැම් අවස්ථාවලදී මෙවැනි ජව සම්ප්‍රේෂණ ක්‍රම වෙනුවට විකල්ප ජව සම්ප්‍රේෂණ ක්‍රම භාවිතය අවශ්‍ය වෙනවා. යාන්ත්‍රික ජව සම්ප්‍රේෂණ ක්‍රම භාවිතයේදී මතුවන ගැටලු මොනවාද කියා අපි මේ අවස්ථාවේදී විමසා බලමු. යාන්ත්‍රික ජව සම්ප්‍රේෂණ ක්‍රම භාවිතයේදී දුරස්ත ජව සම්ප්‍රේෂණ ක්‍රමයේ විවිධ අපහසුතා මතුවෙනවා. ජව ප්‍රතිදානය සහ ජව ආදායනය අතර විශාල පරතරයක් පවතින විට අප මෙතෙක් ඉගෙනගෙන ඇති යාන්ත්‍රික ජව සම්ප්‍රේෂණ ක්‍රම භාවිත කිරීමට අපහසුයි. ඒ වගේම ජව ප්‍රතිදානය සහ ජව ආදායනය එක එල්ලේ නොපවතින විටත් බොහෝ අවස්ථාවලදී මෙකී ජව සම්ප්‍රේෂණ ක්‍රම යොදා ගැනීම අපහසු වෙනවා. එසේම යාන්ත්‍රික ජව සම්ප්‍රේෂණ ක්‍රමවල ඝර්ෂණ හානිය සාපේක්ෂව ඉහළගියක් ගන්නවා. එමෙන්ම යන්ත්‍ර කොටස් වල චලිතය හේතු කොටගෙන નિરાයාසයෙන් ශබ්දයේ ඉපදීම ගැටලුවක් බවට පත් වෙනවා. එමෙන්ම ජව ප්‍රදානය සහ ජව ආදායනය අතර ඍජු ජව සම්ප්‍රේෂණයක් පවතින බැවින් ජව පාලනය කිරීම අපට මෙවැනි යාන්ත්‍රික ජව සම්ප්‍රේෂණ ක්‍රමවලදී අපහසු වෙනවා. එසේම ඇතැම් යාන්ත්‍රික ජව සම්ප්‍රේෂණ ක්‍රම සඳහා ස්නේහනයේ වැදගත්කම පවතිනවා. ස්නේහනය කිරීම එකිනෙක ගැටෙන කොටස් අතර අනිවාර්යෙන් සිදු කළ යුත්තක් බව ඔබ මේ වන විට දන්නවා. මෙහිදී ඇතිවන ඇතැම් කොටස් වල ඝර්ෂණ හානිය බොහෝ විට ගැටලු සහගත වන අතර පටි එළවුම් වැනි යාන්ත්‍රික ජව සම්ප්‍රේෂණ ක්‍රමවලදී ලිස්සා යෑම නිසා කාර්යක්ෂමතාවය අඩු වීමට එය හේතුවක් බවට පත් වෙනවා. මේ නිසා
අපට විකල්ප ජව සම්ප්‍රේෂණ ක්‍රම සොයා යාමට සිදු වෙනවා. එවැනි ජව සම්ප්‍රේෂණ ක්‍රමයක් ලෙස තරල භාවිත ජව සම්ප්‍රේෂණය හඳුන්වා දෙන්නට පුළුවන්. තරල භාවිත ජව සම්ප්‍රේෂණය පිළිබඳව සාකච්ඡා කිරීමේදී ප්‍රථමයෙන් ඔබ මේ දකින රූපය අධ්‍යයනය කරමු. ඔබ මේ දකින්නේ U හැඩති නලයක එක් පැත්තක එක් පිස්ටනයක්ද අනෙක් පැත්තේ තවත් පිස්ටනයක්ද යොදා ඇති අවස්ථාවක්. මේ එක් පැත්තක් ප්‍රධානීය ලෙස නම් කොට තිබෙනවා. අනෙක් පැත්ත ප්‍රතිධානීය ලෙස නම් කොට තිබෙනවා. අපි දන්නා ප්‍රධාන එක් කරුණක් නම් තරලය තුලින් පීඩනය සම්ප්‍රේෂණය වන බව. ඒ අනුව ප්‍රධාන පිස්ටනය මත කිසියම් පීඩනයක් යෙදෙයි නම් සන්තුලනය වී ඇති අවස්ථාවකදී පද්ධතියේ අනෙක් පැත්තේ තියෙන පීඩනයත් ඒ හා සමාන වෙනවා. කිසියම් පිස්ටනයක් මත යෙදෙන පීඩනය පිස්ටනය මත යොදන බලය එම පිස්ටනයේ වර්ගඵලයෙන් බෙදූ විට ලැබෙන අගයට සමානයි. ඒ අනුව ප්‍රධාන යෙදෙන පිස්ටනයේ පීඩනය Fi බෙදීම Ai ලෙස හඳුන්වන්න පුළුවන්. එසේම ප්‍රතිධානය පැත්තට Fo බලයක් යෙදෙනවා නම් එම පැත්තේ පීඩනය Fo බෙදීම Ao ලෙස හඳුන්වන්න පුළුවන්. මෙහිදී Ao ලෙස හඳුන්වන්නේ ප්‍රතිධානය පැත්තේ පිස්ටනයේ වර්ගඵලයයි. ඒ අනුව Fo යන්න Fi වරක් Ao බෙදීම Ai ලෙස දැක්වීමට පුළුවන්. පද්ධතිය සන්තුලනය වෙලා පවතින විට රූපයේ දැක්වෙන ආකාරයට පද්ධතිය පැවතුනද Fi වැඩි කිරීමෙන් Fo වැඩි කිරීමේ හැකියාව තිබෙනවා. වාහනයේ බරට වඩා Fo වැඩි වන විට වාහනය එසවෙනවා. මේන් පැහැදිලි වන්නේ ප්‍රධානය මගින් ප්‍රතිධානය පැත්තේ පවතින මෝටර රථය එසවීමේ හැකියාව පවතින බවයි. මෙහිදී ජවය සම්ප්‍රේෂණය වුණේ මේ තරලය හරහා බව ඉතා පැහැදිලි. එසේනම් ප්‍රධානය සහ ප්‍රතිධානය යන දෙපැත්ත නලයකින් සම්බන්ධ කොට එම නලය හරහා තරලය ගමන් කිරීමට සැලැස්සුවොත් අපට ජව සම්ප්‍රේෂණ ක්‍රියාව සිදු කර ගන්නට පුළුවන්. මේ නිසා නලය භාවිතයෙන් ජව ප්‍රධානය සහ ප්‍රතිධානය අතර දුර කෙතරම් වැඩි වුවද ජව සම්ප්‍රේෂණය කිරීමේ හැකියාව තිබෙනවා. මේ නිසා තරල මගින් ජව සම්ප්‍රේෂණය එවැනි අවස්ථාවන්හිදී යොදා ගැනීම ඉතාමත් ජනප්‍රිය ක්‍රමයක්. අප මීළඟට සලකා බලන්නේ තරල මගින් ජව සම්ප්‍රේෂණය කරනු ලබන අවස්ථාවන්. විවිධ රූප අතරින් වම් පස ඉහළ රූපයේ දැක්වෙන්නේ අධිපීඩනයකට ලක් වූ හිමාලය භාවිතයෙන් ධාවනය කරන දුම්රියක්. අධික පීඩනයට ලක් වූ හිමාලය පිස්ටන ක්‍රියා කරවීමට යොදවා ගැනීමෙන් මෙම දුම්රිය ක්‍රියාත්මක වෙනවා. දැනට වසර 100කට පමණ ඉහත කාලයේ සිට මෙවැනි තරල ජව සම්ප්‍රේෂණ ක්‍රම භාවිතයට මෙවැනි උදාහරණ ඉදිරිපත් කරන්නට පුළුවන්. දකුණු පස ඉහළින් ඇත්තේ සේවා ස්ථානවල මෝටර රථ එසවීම සඳහා යොදා ගන්නා ඔසවණයක්. මෙවැනි ඔසවණයන් ක්‍රියාත්මක කිරීම සඳහාද තරල ජව සම්ප්‍රේෂණය භාවිත වෙනවා. වම් පස පහළින් ඇත්තේ ස්වයංක්‍රීය ගියර පෙට්ටිවල භාවිත වන ක්ලචයක්. ස්වයංක්‍රීය ගියර පෙට්ටිවල ක්‍රියාකාරීත්වය සඳහා යොදා ගන්නා මෙවැනි ක්ලච් වර්ගය
ව්‍යාවර්ත පරිවර්තක ලෙස හඳුන්වනවා. මෙයද තරල මගින් සිදුවන ජව සම්ප්‍රේෂණය උපයෝගී කරගෙන ක්‍රියාත්මක වන්නක්. දකුණු පස පහළ රූපයෙන් දැක්වෙන්නේ මෝටර රථයක සුක්කානම් පද්ධතියක් සඳහා ජව සම්ප්‍රේෂණ උපක්‍රම යොදාගෙන ඇති අවස්ථාවක්. එසේම මැද රූපයෙන් දැක්වෙන්නේ විවිධ චලනය කළ හැකි අවයව පවතින ඉදිකිරීම් යන්ත්‍රයක්. මෙවැනි විවිධ අවස්ථාවන්හි තරල මගින් සිදු කරන ජව සම්ප්‍රේෂණය භාවිත කරන බව ඔබට දකින්නට ලැබෙනවා. මෙවැනි තරල ජව සම්ප්‍රේෂණ පද්ධතියක පොදු අවයව පහත ආකාරයෙන් දක්වන්නට පුළුවන්. පොම්ප හෝ සම්පීඩක, ක්‍රියාකාරක, පාලන උපක්‍රම, ආරක්ෂක උපක්‍රම සහ නල. මීට ඉහත පාඩමේදී පොම්ප පිළිබඳව ඔබ අධ්‍යයනය කළා. මේ නිසා අප ක්‍රියාකාරක, පාලන උපක්‍රම, ආරක්ෂක උපක්‍රම ආදී වූ අනෙකුත් අවයව පිළිබඳව සාකච්ඡා කිරීමට අපේක්ෂා කරනවා. ක්‍රියාකාරකයක් ලෙස හඳුන්වන්නේ තරලයේ සතු ශක්තිය භාවිතයෙන් රේඛීය හෝ භ්‍රමණ චලිතය ලබා ගැනීමට නිර්මාණය කරන ලද උපක්‍රම. මෙහිදී උපක්‍රම දෙකක් පිළිබඳව අපට සාකච්ඡා කිරීමට හැකියි. එක් උපක්‍රමයක් පිස්ටන හා සිලින්ඩර ඒකක ලෙස හඳුන්වන අතර අනෙක් උපක්‍රමය මෝටර ලෙස හඳුන්වනවා. මෙම මෝටර ද්‍රව හෝ වායු මගින් ක්‍රියාත්මක වන නිසා ඒවා ඇතැම් විටක ද්‍රව මෝටර ලෙසත් ඇතැම් විටක වායු මෝටර ලෙසත් හඳුන්වනවා. අප දැන් සාකච්ඡා කරන්නේ පිස්ටන හා සිලින්ඩර ඒකකයක ස්වභාවය හා ක්‍රියාකාරීත්වය. මෙම සිලින්ඩර පද්ධති අනික්‍රියාකාරී සිලින්ඩර පද්ධති වශයෙන් සහ ද්විත්ව ක්‍රියා සිලින්ඩර පද්ධති ලෙස අපි හඳුන්වනවා. තනි ක්‍රියාවේ සිලින්ඩර පද්ධතියක පිස්ටනය මගින් සිලින්ඩරයේ දෙපැත්තක් එකිනෙකින් වෙන් වුවද තරලය ඇතුළු කළ හැක්කේ එක් පැත්තකට පමණයි. අනෙක් පැත්තට දූ දුන්නක් මගින් පිස්ටනය සෑම විටම ඇතුළතට තල්ලු කිරීම සිදු කරනවා. දුන්න නොමැති පැත්තට තරලය එවීමෙන් පිස්ටනය ඉදිරිපසට තල්ලු කර සිලින්ඩරය දිගහැරීමේ හැකියාව තිබෙනවා. එමෙන්ම එම කවුළුවෙන් තරලය එවීම නැවැත්වුවහොත් දුන්නේ තෙරපුම නිසා එම තරලය ආපසු සිලින්ඩරයෙන් පිටතට ගමන් කරනවා. ද්විත්ව ක්‍රියාකාරී සිලින්ඩරයක් සැලකුව විට එහි සිලින්ඩරයේ පිස්ටනය මගින් වෙන්වන අවකාශයන් දෙක තුලටම තරලය එවීමේ හැකියාව පවතිනවා. එක් පසකින් තරලය එවුවොත් පිස්ටනය එක් දිශාවට චලනය වන අතර අනෙක් පසින් තරලය එවනු ලැබුවොත් පිස්ටනය අනෙක් පැත්තට චලනය වෙනවා. පිස්ටනය තනි පැත්තකට පමණක් චලනය කරවීමේ හැකියාව පවතින නිසා ඒවා තනි ක්‍රියාකාරී සිලින්ඩර ලෙසත් පිස්ටනය දෙපසටම හැසිරවීමේ හැකියාව පවතින නිසා ඒවා ද්විත්ව ක්‍රියාකාරී සිලින්ඩර ලෙසත් හඳුන්වනු ලබනවා. ඒ වගේම භ්‍රමණ චලිතය ලබාගත හැකි මෝටර නිර්මාණය වී තිබෙන්නේ පොම්ප නිර්මාණය වී ඇති ක්‍රමවේදයම අනුගමනය කරමින්. මේ නිසා මෙම මෝටර ගියර මෝටර, වේන් මෝටර, අරීය පිස්ටන් මෝටර, තලබමන මෝටර ආදී වශයෙන් නම් කරනවා.
අපි මීළඟට සලකා බලමු මෙවැනි පාලන පද්ධතියක යොදා ගන්නා පාලන උපක්‍රම මොනවාද කියලා. ප්‍රධාන වශයෙන් මෙවැනි උපකරණවල යොදා ගන්නා පාලන උපක්‍රමයක් ලෙස දිශා පාලන කපාට හඳුන්වන්නට පුළුවන්. දිශා පාලන කපාටයක් මගින් තරල මාර්ගයක් හරහා තරලය ගමන් කරවීමට හෝ නැවැත්වීමේ හැකියාව තිබෙනවා. එසේම තරලය ගමන් කරන දිශාව හැසිරවීමේ හැකියාව තිබෙනවා. මෙන්න මෙවැනි විවිධ ක්‍රියාවන් සඳහා මෙම දිශා පාලන කපාට නිර්මාණය කර තිබෙනවා. ඒ අනුව 2 වර්ගයේ 3 වර්ගයේ 4 වර්ගයේ 5 වර්ගයේ හා තවත් ආකාරවලින් නිර්මාණය වූ කපාට දකින්නට ලැබෙනවා. මෙහිදී 2 3 ආදී වශයෙන් අංකණය කොට හඳුන්වන මෙම කපාටවල අංකණය කිරීම කෙසේ සිදු කර ඇතැයිද කියා විමසා බලමු. මෙහි පළවන අංකයෙන් හඳුන්වා දෙන්නේ කපාටයේ ආදාන හා ප්‍රතිදාන කවුළු ගණන. එනම් 2 වර්ගයේ කපාටයක පළවෙනියෙන් සඳහන් වන අංකයෙන් ආදාන හා ප්‍රතිදාන කවුළු ගණන වන 2 නිරූපණය කරනවා. එසේම දෙවන අංකයෙන් කපාටයක් යොමු කළ හැකි ස්ථාන ගණන නිරූපණය කරනවා. මේ අනුව 4 වර්ගය තෝරා ගත්තොත් කවුළු ගණන 4ක් බවත් යොමු කළ හැකි ස්ථාන ගණන 2ක් බවත් කිව හැකියි. අපි මෙම කපාටයක කවුළු ගණන සහ එය යොමු කළ හැකි ස්ථාන ගණන දී ඇති රූප හරහා අවබෝධ කර ගනිමු. මෙම රූප වලින් දැක්වෙන්නේ කපාටයක සංකේතය. වම් පස රූපෙන් දැක්වෙන්නේ කපාටයක සාමාන්‍ය පිහිටුම. දකුණු පස රූපෙන් දැක්වෙන්නේ කපාටය ක්‍රියා කර වූ විට පවතින පිහිටුම. මේ අනුව මෙවැනි කපාටයක් යොමු කළ හැකි ස්ථාන ගණන 2යි. එසේම මෙහි අංක යොදා ඇත්තේ 1 2 3 4 5 ලෙසයි. එයින් පෙනී යන්නේ කපාටයේ කවුළු ගණන 5ක් බවයි. ඒ අනුව මෙම කපාටය 5 2 කපාටයක් ලෙස හැඳින්වීමට පුළුවන්. මෙහිදී සිහිපත් කළ යුතු කරුණු කිහිපයක් තිබෙනවා. කපාටයක මෙම අංක කිරීම සිදු කරන්නේ සාමාන්‍ය පිහිටුමේ පවතින ස්ථානය සඳහා පමණයි. එසේම 2 4 වැනි එක පැත්තක පවතින එම කවුළු ක්‍රියාකාරකය හා සම්බන්ධ වෙනවා. අංක 1 කවුළුව අනිවාර්යෙන්ම පීඩිත නැතහොත් පීඩනයට ලක් වූ තරලය ගලා එන නලයට සම්බන්ධ වෙනවා. 3 5 වැනි නල අභිමතය අනුව සම්බන්ධ කිරීමේ හැකියාව තිබෙනවා. ඉදිරියේදී ඔබට මේ පිළිබඳව අවබෝධ කරගත හැකි වෙයි. එසේනම් මෙම රූපයෙන් දැක්වෙන්නේ එක් වර්ගයේ කපාටවල සංකේත. 2 වර්ගයේ සංකේතය විමසීමට ලක් කළොත් 1 2 ලෙස අංක කර ඇත්තේ කවුළු ගණනයි. එසේම 3 2 වර්ගයේ 1 2 3 ලෙස කවුළු අංක කර තිබෙනවා. එසේම 1 2 3 4 ලෙස 4 2 වර්ගයේ කපාටයේ කවුළු නම් කර තිබෙනවා. 1 2 3 4 5 ලෙස 5 2 වර්ගයේ කපාටයේ කවුළු අංක කර තිබෙනවා. මෙහිදී ඇති සෑම කපාටයක්ම
යොමු කළ හැකි ස්ථාන ගණන දෙකක් බව ඔබට පෙනී යනවා ඇති. මෙම වර්ගවලට අමතරව ස්ථාන 3කට යොමු කළ හැකි කපාටද අපට දකින්නට හැකියාව ලැබෙනවා. දැන් බලමු දෙක වර්ගයේ කපාටයක් අප මෙවැනි පද්ධතියකට සම්බන්ධ කරන්නේ කෙසේද කියා. ජව සම්ප්‍රේෂණ පද්ධතියක පොම්පය මගින් ගලා එන තරලය භාවිත කිරීමෙන් මෝටරයක් ක්‍රියාත්මක කරන අවස්ථාවක් බලමු. වම්පස රූපයෙන් දැක්වෙන්නේ පොම්පය හා මෝටරය කපාටය හරහා සාමාන්‍ය අවස්ථාවේදී සම්බන්ධ කර ඇති තත්ත්වය. මෙහි 1-2 කවුළු අතර සම්බන්ධතාවක් පෙන්වන්නේ නැහැ. මේ නිසා සාමාන්‍ය අවස්ථාවේදී මෝටරයෙන් ගලා එන පොම්පයෙන් ගලා එන තරලය මෝටරය වෙත ගමන් කරන්නේ නැහැ. දෙවන රූපය පරීක්ෂා කර බලමු. එහි ඇත්තේ ක්‍රියාකාරී වූ පිහිටුමයි. එම අවස්ථාවේදී 1-2 කවුළු අතර සම්බන්ධතාවයක් දැක්වෙනවා. ඒ අනුව පොම්පයෙන් ගලා එන තරලය මෝටරය වෙත ගමන් කරනවා. මේ නිසා මෝටරය ක්‍රියාත්මක වෙනවා. එයින් අවබෝධ කරගත හැක්කේ මෙම කපාටය සාමාන්‍ය තත්ත්වයේ පවතින විට මෝටරය ක්‍රියාත්මක නොවන බවත් ක්‍රියා කර වූ විට නැතහොත් කපාටය ක්‍රියාත්මක කර වූ විට මෝටරය ක්‍රියාත්මක වන බවත්. එසේම 3-2 වර්ගයේ කපාටයක් පද්ධතියට සම්බන්ධ වන්නේ කෙසේදයි බලමු. 3-2 කපාටය තනි ක්‍රියාවේ සිලින්ඩරයකට සම්බන්ධ කර තිබෙනවා. කපාටයේ සාමාන්‍ය පිහිටුමේදී 1 හා 2 කවුළු අතර සම්බන්ධයක් පවතින්නේ නැහැ. මේ නිසා පොම්පයෙන් ගලා එන තරලය පිස්ටනය වෙත ගමන් කරන්නේ නැහැ. නමුත් 2-3 කවුළු එකිනෙක සම්බන්ධව පවතින බැවින් තනි ක්‍රියාවේ පිස්ටනයෙහි තරලය 2-3 අතර සම්බන්ධතාවය හරහා ගලා ගොස් කපාටයෙන් පිටතට යනවා. කපාටය ක්‍රියාත්මක කර වූ විට 1 හා 2 කවුළු එකිනෙක සම්බන්ධ වෙනවා. මේ නිසා තනි ක්‍රියාවේ පිස්ටනය සහිත සිලින්ඩරය තුලට මෙම තරලය ගලා ගොස් පිස්ටනය එසවෙනවා. මෙයින් පෙනී යන්නේ තනි ක්‍රියාවේ පිස්ටනයක් කපාටයේ සාමාන්‍ය තත්ත්වයේදී හැකිලී පවතින බවත් කපාටය ක්‍රියාත්මක කර වූ විට එය එසවෙන බවත්. එබැවින් 4-2 වර්ගයේ කපාටයක් මෙවැනි පද්ධතියකට භාවිත කරන්නේ කෙසේදයි සලකා බලමු. දී ඇති කපාටය සාමාන්‍ය පිහිටුමේ පවතින ආකාරය අනුව 1-2 කවුළු එකිනෙක සම්බන්ධ වී පවතින අතර 4-3 කවුළුද ඒ ආකාරයෙන්ම සම්බන්ධ වී පවතිනවා. මේ නිසා පොම්පයෙන් ගලා එන තරලය දී ඇති ද්විත්ව ක්‍රියාවේ සිලින්ඩරෙහි එක් කොටසකට ඇතුල් වෙනවා. මේ නිසා පිස්ටනය පහළට තල්ලු වෙනවා. අනෙක් කොටසේ ඇති තරලය 4 සහ 3 කවුළු හරහා පිටතට ගලා එනවා. කපාටය ක්‍රියාත්මක කර වූ විට 1 හා 4 කවුළු එකිනෙක සම්බන්ධ වෙනවා. එමෙන්ම 2 හා 3 කවුළු එකිනෙක සම්බන්ධ වෙනවා. එවිට තරලය ගලා යන දිශාව මාරු වෙනවා. මේ නිසා පිස්ටනය එසවෙනවා. මේන් පෙනී යන්නේ 4-2 කපාටයක් සාමාන්‍ය අවස්ථාවේදී භාවිත කරන විට පිස්ටනයේ එක් දිශාවකටත් කපාටය ක්‍රියාත්මක කර වූ විට පිස්ටනය අනෙක් දිශාවටත් ගමන් කරන බවයි.
පහ දෙක වර්ගයේ කපාටයක් සම්බන්ධ කරන ආකාරය විමසා බලමු. සාමාන්‍ය අවස්ථාවේදී 1 සහ 2 කවුළු එකිනෙක සම්බන්ධව පවතින අතර 4 සහ 5 කවුළුද ඒ ආකාරයෙන්ම සම්බන්ධව පවතිනවා. මේ නිසා ද්විත්ව ක්‍රියාව දක්වන සිලින්ඩරයේ එක් කොටසකට තරලය ඇතුල් වන අතර අනෙක් කොටසේ තරලය පිටතට ගලා යනවා. එසේම කපාටය ක්‍රියාත්මක කර වූ විට 1 සහ 4 කවුළු එකිනෙක සම්බන්ධ වන අතර 2 සහ 3 කවුළුද එකිනෙක සම්බන්ධ වනවා. එවිට සිලින්ඩරය තුල ඇති තරලය මුලින් පැවති ආකාරයෙන් ප්‍රතිවිරුද්ධ ආකාරයට ගලා යාම සිදු කර ගන්නවා. මේ නිසා සිලින්ඩරය මුලින් තල්ලු වූ දිශාවට නොව ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට ගමන් කරනවා. මේන් පෙනී යන්නේ පහ දෙක වර්ගයේ කපාටයක් 4 දෙක වර්ගයේ කපාටයකට සමරූපීව ක්‍රියාත්මක වන ලෙස යොදාගත හැකි බවයි. මෙහි 3 හා 5 කවුළු එකිනෙක සම්බන්ධ කළහොත් මේ සැබවින්ම 4 දෙක කපාටයක ක්‍රියාකාරීත්වය පෙන්වනවා. අප මීළඟට සාකච්ඡා කරන්නේ මෙවැනි පද්ධතිවල යොදා ගන්නා ආරක්ෂක උපක්‍රම මොනවාද කියලා. ඉතා ඉහළ පීඩනයන්ගෙන් යුක්ත පද්ධතිවල පීඩනය ඉහළ යාම නිසා එම පද්ධතියේ විවිධ අවයවයන්ට හානි සිදුවන්නට පුළුවන්. නල පුපුරා යන්නට පුළුවන්. පොම්ප වලට හානි වන්නට පුළුවන්. ක්‍රියාකාරකයන්ට හානි වන්න පුළුවන්. මේ නිසා මෙවැනි අනාරක්ෂිත තත්ත්ව වළක්වා ගැනීම සඳහා මෙවැනි පද්ධතිවලට විවිධ ආරක්ෂක උපක්‍රම යොදා තිබෙනවා. එවැනි එක් ආරක්ෂක උපක්‍රමයක් අධිපීඩන මිදුම් කපාටය ලෙස හඳුන්වන්නට පුළුවන්. අධිපීඩන මිදුම් කපාටයක් මගින් සිදු කෙරෙන්නේ පද්ධතිය තුල පීඩනය අනපේක්ෂිත ලෙස වැඩි වෙනවා නම් එය පරිසරයට මුදා හැරීමයි. මෙවැනි අධිපීඩන මිදුම් කපාට භාවිත වන බොහෝ ස්ථාන අපට දකින්නට ලැබෙනවා. මෝටර රථවල සිසිලන පද්ධතිය සැලකූ විට එන්ජිම ක්‍රියාත්මක වීමත් සමග සිසිලන පද්ධතියේ ඇති තරලය උණුසුම් වෙනවා. එවිට තරලය ප්‍රසාරණය වීමෙන් පද්ධතිය තුල පීඩනය වැඩි වෙනවා. මෙවිට එම පද්ධතියට හානි වීමට ඇති ඉඩකඩ පවතින බැවින් එම අධිපීඩනීය වූ තරලය පද්ධතියෙන් පිටතට යැවීම සඳහා කටයුතු කළ යුතු වෙනවා. මේ නිසා විකිරකය වැසීමට යොදා ගන්නා විකිරක මූඩිය යොදා ගන්නවා. මෙම විකිරක මූඩිය තනා තිබෙන්නේ දුන්නක් භාවිතයෙන් අධික පීඩනය පරිසරයට මුදා හැරීම කළ හැකි වන ආකාරයට. මේ නිසා මෙවැනි අධිපීඩන මිදුම් කපාටයක් දුන යෙදූ අධිපීඩන මිදුම් කපාටයක් ලෙස හඳුන්වනවා. එසේම ගෙදරදොරේ භාවිත වන පීඩන උදුන නිරීක්ෂණය කළොත් එහි පියන මතද අපට මෙවැනි අධිපීඩන මිදුම් කපාටයක් දකින්නට පුළුවන්. පීඩන උදුන උණුසුම් වන විට අභ්‍යන්තරයේ පීඩනය බොහෝ සෙයින් ඉහළ යනවා. මෙය පාලනය කර ගැනීම සඳහා මෙවැනි මිදුම් කපාටයක් යොදා තිබෙනවා. මෙම මිදුම් කපාටයේ ක්‍රියාත්මක වන්නේ එහි බර අනුව. යෙදී ඇති බර මගින් ඇතිවන පීඩනයට වඩා අභ්‍යන්තර පීඩනය වැඩි වූ විට එම බර එසැවි වැඩිමනත් පීඩනය පරිසරයට මුදා හරිනවා.
මෙවැනි අධිපීඩන විදුම් කපාටයක් බර යෙදූ අධිපීඩන විදුම් කපාටයක් ලෙස හඳුන්වනවා. ඒ වගේම බොහෝ පද්ධතිවල අධිපීඩන පාලන ස්විච් භාවිත වෙනවා. මෙවැනි පද්ධතිවල පොම්පය ක්‍රියාත්මක වන්නේ බොහෝ විට විදුලි මෝටරයක් භාවිතයෙන්. මෙම විදුලි මෝටරය පද්ධතියේ ඇතිවන පීඩනය මත ක්‍රියා කරවීම හෝ නැවැත්වීම සිදු කරනවා. මේ සඳහා යොදා ගන්නා පාලන ස්විච්චය අධිපීඩන පාලන ස්විච්චයක් නැතහොත් පීඩන ස්විච්චයක් ලෙස හඳුන්වනවා. සෑම තරල භාවිත ජව සම්ප්‍රේෂණ පද්ධතියකම පාහේ මෝටරය ක්‍රියාත්මක කරවීම සඳහා මෙවැනි ස්විච්චයක් යොදා තිබෙනවා. එසේම මෙවැනි ජව සම්ප්‍රේෂණ පද්ධතියක් මත බාහිරින් යෙදෙන භාරය වැඩි නම් මෝටරය තුලින් වැඩි ධාරාවක් ගලා යාමට උත්සාහ දරනවා. මෙවැනි වැඩි ධාරාවකදී මෝටරයට ඇතිවන හානිය වළක්වා ගැනීම සඳහා අධිබැර වහරුවක් නැතහොත් අධිභාරයේදී විදුලිය විසන්ධි කරන ස්විච්චයක් යොදා තිබෙනවා. මෙම අධිබැර වහරු ස්විච්චය නිසා මෝටරය තුලින් අධිධාරාවක් ගලා යාම සිදුවන්නේ නැහැ. එයින් මෝටරය ආරක්ෂා වෙනවා. මේ ආකාරයට විවිධ ආරක්ෂක උපක්‍රම යෙදීමෙන් මෙම පද්ධතියක ආරක්ෂාව සලසා තිබෙනවා. අප මීළඟට සලකා බලන්නේ නිරාපද සාධකයේ යන්න පිළිබඳව. සාමාන්‍යයෙන් ඕනෑම උපකරණයක් භාණ්ඩයක් නැත්නම් කිසියම් අවයවයක් භාවිත කිරීමේදී එය ඔරොත්තු දෙදෙන කිසියම් උපරිම සීමාවක් තිබෙනවා. එම ඔරොත්තු දෙන සීමාවට ආසන්න වන ලෙස අපි භාරයක් යදුවොත් එය කැඩී යාමේ බිඳී යාමේ අවදානමක් තිබෙනවා. මේ පිළිබඳව කිසියම් අදහසක් ලබා දෙන්නේ නිරාපද සාධකය මගින්. යම් උපාංගයක් නැතිනම් උපක්‍රමයක් භාවිතයේදී ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා වන අගයක් ලෙස මෙය හඳුන්වන්නට පුළුවන්. අපි උදාහරණයක් ලෙස දී ඇති රූපය සලකා බලමු. තන්තුවක් යොදා ගනිමින් භාරයක් ඔසවන අවස්ථාවක් මෙම රූපයෙන් දැක්වෙනවා. භාරය කොක්කකින් එල්ලා තිබෙන අතර එය තන්තුවකින් ඉහළට ඔසවනවා. ඒ එසවීමේදී තන්තුව කප්පියකින් එල්ලා තිබෙනවා. මෙම භාරය කොක්කේ පැවැත්මට වඩා වැඩි වෙනවා නම් කොක්ක කැඩී යාමේ ඉඩකඩ තිබෙනවා. තන්තුව පවතින සීමාවට වඩා භාරය වැඩි වෙනවා නම් තන්තුව කැඩී යාමට ඉඩ තිබෙනවා. එසේම කප්පිය ඔරොත්තු දෙන සීමාවට වඩා භාරය වැඩි වෙනවා නම් කප්පිය කැඩී බිඳී යනවා. මේ නිසා සෑම විටකම අපි එවැනි උපක්‍රම හෝ උපාංගවල පැවැත්ම සඳහා යොදන භාරය එම උපාංගයන් හෝ උපක්‍රමයන් මත යෙදිය හැකි උපරිම භාරයට වඩා අඩු අගයක් ගත යුතුයි. මේ නිසා නිරාපද සාධකයේ යන්න දැරිය හැකි උපරිම භාරය ක්‍රියාකාරී භාරයෙන් බෙදූ විට ලැබෙන අගය ලෙස දක්වනවා. කිසියම් අවස්ථාවක දැරිය හැකි උපරිම භාරයට ආසන්න ලෙස ක්‍රියාකාරී භාරය පැවතීමෙන් නිරාපද සාධකය එකට ආසන්න වෙනවා. එයින් පෙනී යන්නේ අනාරක්ෂිත බවයි. දැරිය හැකි උපරිම භාරයට වඩා ක්‍රියාකාරී භාරය බොහෝ සෙයින් අඩු නම් නිරාපද සාධකය වැඩි අගයක් ගන්නවා. එයින් අපට පෙනී යනවා ආරක්ෂාව බොහෝ සෙයින් තහවුරු වී ඇති බව. දී ඇති උදාහරණ සලකමු. බර ඔසවණයක යොත නිව්ටන් 5000ක ආතතියකදී බිඳී යයි. එම යොත මගින් නිව්ටන් 1000ක භාරයක් එල්ලා ඇතනම් නිරාපද සාධකය 5000 බෙදීම 1000ට සමාන වෙනවා. ඒ අනුව
නිරාපද සාධකයේ පහ බවට පත් වෙනවා. මේන් පෙනී යන්නේ ක්‍රියාකාරී භාරය මෙන් පස් ගුණයක භාරයක් ඉදීමෙන් පමණක් මෙම තන්තුව බිඳී යන බවයි. නැතහොත් මෙම යොත බිඳී යන බවයි. මෙයින් අප යොදන ක්‍රියාකාරී භාරය මත අපගේ ආරක්ෂාව තහවුරු වී තිබෙන බව කියන්නට පුළුවන්. එසේම දෙවන උදාහරණය සැලකුවොත් මෝටර රථ ටයරයක සාමාන්‍යයෙන් කිලෝ පැස්කල් 250ක පීඩනයක් යොදනවා. වැඩි බරක් ගෙන යාම සඳහා වැඩියෙන් වායුව පුරවන්නට යෑමෙන් මෙම ටයරය කිලෝ පැස්කල් 750කදී පුපුරා යනවා. එසේනම් සාමාන්‍ය භාවිතයේදී නිරාපද සාධකය වන්නේ 750 බෙදීම 250ට සමාන අගයක්. එනම් නිරාපද සාධකයේ 3 බවට පත් වෙනවා. එයින් පෙනී යන්නේ සාමාන්‍ය භාවිතයේදී යොදන ක්‍රියාකාරී භාරයෙන් 3 ගුණයක් දක්වා මෙම ටයරය ඔරොත්තු දෙන බවයි. එයින් අප සිටින්නේ ආරක්ෂක තත්වයකයි අපට කියන්නට පුළුවන්. ඊළඟට තරල වර්ගය අනුව ජව සම්ප්‍රේෂණ පද්ධති වෙන් කළ හැකි ආකාරය බලමු. අප දන්නවා මේ වන විට තරල පද්ධති ද්‍රව සහ වායු භාවිතයෙන් ක්‍රියාත්මක වෙනවා. ද්‍රව භාවිත මෙවැනි ජව සම්ප්‍රේෂණ පද්ධති ද්‍රාව ජව සම්ප්‍රේෂණ පද්ධති ලෙස හඳුන්වනවා. ඒ වගේම වායු භාවිත වන ජව සම්ප්‍රේෂණ පද්ධති වායව ජව සම්ප්‍රේෂණ පද්ධති ලෙස හඳුන්වනවා. මෙම එක් එක් ජව සම්ප්‍රේෂණ පද්ධති වල භාවිත වන අවයවයන්ගේ සුළු සුළු වෙනස්කම් අපට දකින්නට ලැබෙනවා. ද්‍රාව ජව සම්ප්‍රේෂණ පද්ධතියක තරලය ගබඩා කර ගැනීම සඳහා අපට ටැංකියක් යොදා ගන්නට සිදු වෙනවා. ඊට අමතරව ද්‍රාව පොම්පය, පාලන උපක්‍රම, ක්‍රියාකාරක, ආරක්ෂක උපක්‍රම, නල ආදියද භාවිතයට ගැනීමට සිදු වෙනවා. ඔබ දැන් දකින්නේ ද්‍රාව ජව සම්ප්‍රේෂණ පද්ධතියක පවතින අවයවයන් සම්බන්ධ වී ඇති ආකාරයයි. ද්‍රාව තටාකයෙන් ලබා ගන්නා තරලය පොම්පයට ගෙන යාමට පෙර පෙරණයක් මගින් පිරිසුදු කර ගනු ලබනවා. එසේ කරනු ලබන්නේ ද්‍රාව පොම්පේ ආරක්ෂාව සඳහා. ඉන්පසු පොම්පෙන් සම්පීඩනය කරන තරලය දිශාපාලන කපාටයක් හරහා ක්‍රියාකාරකයට යවනවා. තරල මාර්ගයේ පීඩනය අනපේක්ෂිත ලෙස ඉහළ යාමේදී පද්ධතිය ආරක්ෂා කර ගැනීම සඳහා අධිපීඩන මිදුම් කපාටයක් යොදා තිබෙනවා. මෙය මගින් වැඩිමනක් පීඩනයෙන් යුත් ද්‍රවය නැවත ද්‍රාව තටාකයේ වෙත යොමු කරනවා. ඒ වගේම ක්‍රියාකාරකයේ වෙත යවන තරලය ආපසු දිශාපාලන කපාටය හරහා නැවත ද්‍රව තටාකයේ වෙත යොමු ලබනවා. මේ නිසා ටැංකියේ ඇති තරලය නිරන්තරයෙන් පොම්පය මගින් පොම්ප කිරීමත් ආපසු ක්‍රියාකාරකයේ සිට ටැංකියට පැමිණීමත් සිදු වෙනවා. අප මීළඟට සලකා බලන්නේ වායව ජව සම්ප්‍රේෂණ පද්ධතියක අවයව මොනවාදයි කියා. මෙවැනි පද්ධතියක වායුව සම්පීඩනය කර ගබඩා කර තබා ගැනීම සඳහා වායු සම්පීඩකයක් නැතහොත් වායු සම්පීඩන ඒකකයක් යොදා ගන්නවා. ඊට අමතරව පාලන කපාට, ක්‍රියාකාරක, ආරක්ෂක උපක්‍රම සහ නල භාවිත කරනු ලබනවා. ඔබ දැන් දකින්නේ වායව ජව සම්ප්‍රේෂණ පද්ධතියක අවයව එකිනෙකට සම්බන්ධ වී ඇති ආකාරය. මේ රතු පාට කොටුවකින් වෙන්කොට දක්වා ඇත්තේ වායු සම්පීඩකයට අයත් අවයව ටික. එම අවයව අතර වායු පෙරණයක්, සම්පීඩන පොම්පය ක්‍රියාත්මක මෝටරය,
එමෙන්ම එක් දිශා කපාටයක්, වායුව එකතු කර ගැනීමට යොදා ඇති ටැංකියක්, මෝටරේ ක්‍රියාත්මක වීම පාලනය කරන පීඩන ස්විච්චයක්, අධිපීඩන විදුම් කපාටය ආදී වූ බොහෝ අංගෝපාංගයන් එයට සම්බන්ධ වී තිබෙනවා. සම්පීඩිත වාතය සිලින්ඩරයට යවනු ලබන්නේ දිශාපාලන කපාටයක් ඔස්සේ. මෙහිදී දිශාපාලන කපාටය හරහා ක්‍රියාකාරකයේ වෙත ගමන් කරන තරලය බැහැරවන්නේ පරිසරයට. ඒ වගේම පොම්පය වෙත තරලය ඇදගන්නේ පරිසරයෙන්. මේ නිසා තරලය ලෙස වාතය භාවිත කිරීම සිදු කරන බැවින් එය පරිසරයෙන් ලබා ගැනීමත් පරිසරයට පිට කිරීමත් නිසා අමතර පිරිවැයක් ඒ සඳහා යෙදීමට සිදුවන්නේ නැහැ. මෙම වායු සම්පීඩක ඒකකය පිළිබඳව සාකච්ඡා කළොත් මෙවැනි වායු සම්පීඩන ඒකකයක ක්‍රියාකාරීත්වය අපට මෙම රූපයේ පවතින කොටස් අනුව විස්තර කිරීමට පුළුවන්. මෝටරය මගින් පොම්පය ක්‍රියාත්මක කරනු ලබනවා. මෙහිදී මෝටරය සහ පොම්පය අතර ජව සම්ප්‍රේෂණය සිදුවන්නේ පටි එළවුමක් භාවිතයෙන්. එසේ නොවන ඍජු එළවුම් පවතින වායු සම්පීඩන යන්ත්‍රද අපට දකින්නට ලැබෙනවා. පටි එළවුම අනාරක්ෂිත ස්වභාවයක් ගන්නා නිසා එය පටි ආවරණයක් මගින් ආවරණය කොට තිබෙනවා. පොම්පයෙන් සම්පීඩනයට ලක් කරන වාතය ටැංකියට යවනු ලබනවා. එම ටැංකිය තුල ගබඩා වන විට පීඩනය ඉහළ යාමේදී මෝටරය පීඩන ස්විච්චය මගින් විදුලි සැපයීම කපා හැරීමෙන් නවතාලනවා. එසේම අනපේක්ෂිත ලෙස ටැංකියේ පීඩනය ඉහළ යාමේදී ඇතිවන අනාරක්ෂිත තත්ත්වය ආරක්ෂා කර ගැනීම සඳහා මෙහි ආරක්ෂක කපාටය යොදා තිබෙනවා. එසේම මෙම වායු ටැංකියේ අභ්‍යන්තර පීඩනය දැක ගැනීම සඳහා පීඩන මානයක් යොදා තිබෙනවා. ටැංකිය තුල ඇති සම්පීඩිත වාතය ඉවතට ගැනීම සඳහා පිටාර කාරාමයක් භාවිත වෙනවා. එසේම ටැංකිය තුල වාතය සමග ඝනීභවනය වූ ජලයද පවතිනවා. පරිසරයේ ඇති වාතය සම්පීඩනයට ලක් කිරීමේදී පරිසරයේ පවතින ජල වාෂ්ප සම්පීඩනයේ හේතුවෙන් ඝනීභවනය වී ටැංකිය තුල එක් රැස් වෙනවා. මේ නිසා ටැංකිය අභ්‍යන්තරයේ මල කෑම වැනි අනවශ්‍ය සිදුවීම් ඇති වෙනවා. මේ නිසා එම ජලය ඉවත් කිරීමට සොරවුවක් යොදා තිබෙනවා. මෙවැනි විවිධ උපක්‍රමයන් සහ උපාංග එකිනෙක සම්බන්ධ කළ ඒකකයක් තමයි අපි වායු සම්පීඩකය ලෙස හඳුන්වන්නේ. ඊළඟට අපි සාකච්ඡා කරන්නේ යාන්ත්‍රික ක්‍රම හා තරල ජව සම්ප්‍රේෂණ ක්‍රමවල තියෙන වාසි හා අවාසි. ප්‍රථමයෙන් තරල ජව සම්ප්‍රේෂණ ක්‍රමයක ඇති වාසි විමසා බලමු. දුරස්ත ජව සම්ප්‍රේෂණය පහසු වීම මෙහි ඇති සුවිශේෂ වාසියක්. එසේම එක එල්ලයේ නොපවතින ජව ප්‍රතිදාන සහ ජව ආදාන ඒකකයන් පවතින විට පවා මෙම තරල ජව සම්ප්‍රේෂණ ක්‍රමයේ යොදා ගැනීම ඇති හැකියාව. එමෙන්ම ඝර්ෂණ හානිය අඩුවීම. මෙම සම්ප්‍රේෂණ ක්‍රමය තුළ චලන කොටස් නොමැති බැවින් ශබ්දය ඇති නොවීම. කපාට භාවිතය නිසා ජවය පාලනය කළ හැකි වීම. ජව සම්ප්‍රේෂණ මාර්ගය සහ කොටස් බොහෝ විට ස්වයංව ස්නේහණය වීම. මෙවැනි වාසි අතර
තරල ජව සම්ප්‍රේෂණයේ අවාසිද අපට දක්නට ලැබෙනවා. තරල ජව සම්ප්‍රේෂණයේදී භාවිත වන මෙම තරල යන්ත්‍ර සහ නල පද්ධතිවල පවතින මුද්‍රාවල දුර්වලතා හේතුවෙන් තරලය පිටතට කාන්දු වීමේ හැකියාව තිබෙනවා. එවිට ජව හානිය ඇතිවීම මෙන්ම පරිසරයට තෙල් වැනි දේ පැමිණීමෙන් පරිසර හානියද ඇතිවිය හැකියි. එමෙන්ම යාන්ත්‍රික ක්‍රම හා සැසඳීමේදී එවැනි තරලයක් පරිසරයට ගලා ඒම සිදුවන්නේ නැහැ. මේ නිසා ජව සම්ප්‍රේෂණයේදී ඇතිවන ජව හානිය එවැනි ක්‍රම වලින් සිදුවන්නේ නැහැ. එසේම කුඩා පරිමාණයේ ජව සම්ප්‍රේෂණ අවශ්‍යතා සඳහා යාන්ත්‍රික ජව සම්ප්‍රේෂණ ක්‍රම භාවිත කිරීම වඩා පහසුදායක වන්නේ තරල ජව සම්ප්‍රේෂණ ක්‍රමයේදී තරල ටැංකි, සම්පීඩන ටැංකි වැනි විශාල ප්‍රමාණයේ ඒකක භාවිත කිරීමට සිදුවීමයි. එසේම මෙවැනි යාන්ත්‍රික ක්‍රම හා සැසඳීමේදී ද්‍රව සම්පීඩිත වාතය වැනි දේවල් ගබඩා කිරීම සඳහා අතිරේක ඉඩක් පවත්වා ගැනීමට සිදුවනවා. මේ අනුව බැලුව විට යාන්ත්‍රික හා තරල ජව සම්ප්‍රේෂණ ක්‍රමවල වාසි මෙන්ම අවාසිද පවතිනවා. ඒ අනුව සුදුසු ජව සම්ප්‍රේෂණ ක්‍රමයක් තෝරා ගැනීමේදී ඉහත වාසි හා අවාසි සැලකිල්ලට ගත යුතු වෙනවා. ඊළඟට අප සාකච්ඡා කරන්නේ ද්‍රාව ජව සම්ප්‍රේෂණය හා වායව ජව සම්ප්‍රේෂණය අතර පවතින වාසි අවාසි. ද්‍රව වෙනුවට වාතය භාවිත කරන විට එය පරිසරයට පැමිණියද එය ලබා ගැනීමට වියදමක් නොවන බැවින් වඩාත් ලාභදායී වෙනවා. ද්‍රාව ජව සම්ප්‍රේෂණ පද්ධති වලට භාවිත වන තෙල් වර්ග මිලෙන් ඉහළ බව අපි කවුරුත් වටහා ගත යුතු කරුණක්. එමෙන්ම වායව ක්‍රම පිරිසුදු ජව සම්ප්‍රේෂණ ක්‍රමයක් ලෙස හඳුන්වන්නට පුළුවන්. පරිසරයේ වාතය භාවිත වන බැවින් එයම පරිසරයට ආවද පරිසර හානියක් සිදුවන්නේ නැහැ. එමෙන්ම අපිරිසුදු බවක් ඇතිවන්නේද නැහැ. නමුත් තෙල් වර්ග පරිසරයට ඒමෙන් පරිසරය අපිරිසුදු වීමට ඇති ඉඩකඩ බොහෝ වැඩි. මේ නිසා ආහාර නිෂ්පාදන කර්මාන්ත ශාලා තුල ජව සම්ප්‍රේෂණය සඳහා බොහෝ විට යොදාගන්නේ වායව ජව සම්ප්‍රේෂණ ක්‍රම. වායව ක්‍රම භාවිතයේදී වර්ග මීටරයට කිලෝ නිව්ටන් 1500ක් වැනි ඉහළ පීඩන පවතින අවස්ථාවන්හිදී වායව ක්‍රම යොදා ගැනීමට හැකියාව ලැබෙන්නේ නැහැ. මේ නිසා එවැනි අවස්ථාවලදී අපට තරල භාවිත ජව සම්ප්‍රේෂණ ක්‍රම යොදා ගැනීමට සිදු වෙනවා. එසේම සම්පීඩනය වීමේදී වාතය උණුසුම් වන බැවින් පරිසරයේ සහ උපාංගවල උෂ්ණත්වය ඉහළ යන අතරම සම්පීඩනයේදී ඇතිවන පරිමාව කුඩා වීම හේතුවෙන් ශක්ති හානියක් ඇති වෙනවා. එසේම තෙල් වැනි දේ පරිසරයට ඒම නිසා අනතුරුදායක තත්ත්වයන්ද ඇතිවීමට හේතු වෙනවා. හිමාලය වැනි වායව ක්‍රම භාවිතයේදී උෂ්ණත්වයේ ඉහළ බව සහ පීඩනයේ ඉහළ බව නිසා පවතින අවදානම් තත්ත්වය ඉතා ඉහළයි. නමුත් තරල භාවිතයේදී උෂ්ණත්වය එතරම් ඉහළ නොයන බැවින් උෂ්ණත්වය නිසා පවතින අනාරක්ෂිත බව බොහෝ සෙයින් අඩුයි. මෙවැනි වාසි අවාසි අපට ද්‍රාව ජව සම්ප්‍රේෂණ හා වායව ජව සම්ප්‍රේෂණ ක්‍රම අතර පවතින බව කීමට පුළුවන්. අපි දැන් බලමු මෙතෙක් උගත් දේ මත දී ඇති අභ්‍යාස කවරේද කියා. වායව ජව සම්ප්‍රේෂණ පද්ධතියකට සම්බන්ධ කර වායු නලාවක් හැඬවීම සඳහා කපාටයක් යොදා ගැනීමට අවශ්‍යව ඇත.
සුදුසු කපාටයක් තෝරාගෙන වායු පීඩන තලය කපාටය හා නලාව සම්බන්ධ කරන ආකාරය රූප සටහනකින් දක්වන්න. අප මේ වන විට දන්නවා දෙක වර්ගයේ කපාටයක් භාවිත කළොත් තරලය ගලා යාමට මාර්ගය විවෘත කිරීම සහ තරලය ගලා යන මාර්ගයේ වැසීමට එම කපාටයෙන් පුළුවන් බව. නලාවක් භාවිතයේදීත් වැදගත් වන්නේ නලාවට තරලයේ සැපයීම සහ තරලයේ නැවැත්වීමයි. ඒ අනුව නලාව සහ සම්පීඩිත වායු නලය අතරට දෙක වර්ගයේ කපාටයක් යෙදීමෙන් අපට මෙම අවශ්‍යතාවය ඉටු කර ගැනීමේ හැකියාව තිබෙනවා. ඊළඟට දෙවන අභ්‍යාසය විමසා බලමු. ඒ වගේම එහි ආ කොටසෙන් කියවෙන්නේ තනි ක්‍රියාවේ සිලින්ඩරයක් පාලනය සඳහා තුන වර්ගයේ කපාටයක් යොදා ගනී. කපාටයේ මැද පිහිටුමේදී පිස්ටනය ස්ථාවරව පවතින අතර එක් පැත්තකට යොමු කළ විට සිලින්ඩරයේ දිගහැරීමත් අනෙක් පැත්තට යොමු කළ විට එහි හැකිලීමත් සිදුවේ. මෙම කපාටය හා පිස්ටනයේ සම්බන්ධය සංකේතයේ භාවිතයෙන් අඳින්න. මේ වන විට ඔබ 3-2 වර්ගයේ කපාටයක සංකේතය හඳුනාගෙන තිබෙනවා. මෙහිදී 3-3 කපාටයෙහි ඇති වෙනස නම් දෙපස පිහිටුම් අතර තව අතරමැදි පිහිටුමක්ද පවතින අතරයි. දෙපස පිහිටුම් අතර වෙනත් අතරමැදි පිහිටුමක්ද පවතින බවයි. සාමාන්‍යයෙන් ස්ථාන 3කට යොමු කළ හැකි කපාටවල මැද පිහිටුම සාමාන්‍ය පිහිටුම ලෙස සලකන අතර දෙපස පිහිටුම් ක්‍රියා කර වූ විට එළඹෙන පිහිටුම් ලෙසයි අපි හඳුන්වන්නේ. එසේනම් මැද පිහිටුමට යොමු කර ඇති විට පිස්ටනය ස්ථාවරව පවතිනවා නම් පිස්ටනය වෙත සම්පීඩිත තරලය ගලා නොයන ආකාරයට කපාටයේ කවුළු විසන්ධි වී තිබිය යුතුයි. එසේම එක් පැත්තකට යොමු කළ විට සිලින්ඩරයේ දිගහැරීම සිදුවෙන බවත් අනෙක් පැත්තට යොමු කළ විට හැකිලීම සිදුවෙන බවත් ප්‍රකාශ වෙනවා. මෙවැනි පද්ධතියක දිගහැරීම සිදුවන අවස්ථාව සහ හැකිලීම සිදුවන අවස්ථාව සඳහා යොදාගත යුතු වන සිලින්ඩරය වන්නේ තනි ක්‍රියාකාරී සිලින්ඩරයක්. ඒ අනුව තනි ක්‍රියාකාරී සිලින්ඩරයක් යොදා ගනිමින් 3 වර්ගයේ කපාටයකට සම්බන්ධ කළ විට එක් පැත්තකදී තරලය පිස්ටනයට ගමන් කරන ආකාරයට මෙම කවුළු සම්බන්ධ යුතු බවත් අනෙක් පැත්තට යොමු කළ විට පිස්ටනයෙන් සහ සිලින්ඩරයෙන් එන තරලය පරිසරයට මුදා හැරෙන ලෙසත් මෙම සම්බන්ධතාවය ඇති විය යුතුයි. ඔබ මේ වන විට හඳුනාගෙන තිබෙන කරුණු පදනම් කර ගනිමින් මෙම ගැටලු දෙකට අවශ්‍ය පිළිතුරු ලැබීමට කටයුතු කරන්න. ස්තුතියි.